ඊළඟ හිතේ හරියනවා කතාගෙන. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ ඔය විද්‍යාව. ඉතින් සරණේ කියන එකේ ලෞකික වැත්ත ඔය. ලෝකෝත්තර වැත්තත් ඔය න්‍යායය නෑ. විද්‍යාව විසාරක අනිත්‍ය දුක අනාත්ම දකින්න. ඊට පස්සේ ඒක හරියන බුද්ධි දැනගත්තා. ඊට පස්සේ ක්‍රමයෙන් වෙන්න හිත පටන් ගත්තා. දැන් අනිත්‍යයි නම් දුක්ඛයි අනාත්තයි කියන මොකද හරියලාද වහලා තිබුණේ. ඒක හරියට දැනගත්තා නම් ඉතින් ඒකට විරුද්ධව කතා කරන්න කිසිම කෙනෙකුට බෑ. වෙන ක්‍රමයක් වෙන්නත් බෑ. ඒක උදකින්න ලෝකෙ හැටි. තමන්ගේ හැටි. එන්න තණ්හාව නැති කිරීම පිළිබඳ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඔව්. එමුවාක තණ්හක්ෂය එහෙම නැත්නම් තණ්හාව නැති කිරීම ඔව්. ආපහු ජීවිතයක් නැති කිරීමට ඔව් නැති හේතුවක් වෙන්නේ. උතන තමයි මේ මට පැහැදිලි නැත්තේ. දැන් මෙහෙමයි මාත්‍ය. දැන් අපි හිතමුකෝ යම් කිසි දැන් තණ්හා කියන වචනේ තෝරා ගන්න ඕනේ. ඒ වචනේම නිරුක්තියක් තියෙනවා. දැන් අපිට ඒ වචන වල භාෂා නිරුක්ති දීලා තියෙනවා. නමුත් වචන නිරුක්තිය තණ්හි හා වෙන නිසා තණ්හා කිව්වා. කොතන හරි යම් තැනක හා වෙනවනේ. ඒක තණ්හා. හිතෙන් කොතන හරි හා වෙනවනම් ඒක තමයි අපිට බලපාන තණ්හා සසර ගමනට. දැන් අපි හිතමුකෝ මට ගේ දොර දාලා යන්න බෑ. ගේ දොර කියන තණ්හි හා වුණා. භාර්යාව කියන්නේ මට මහ වස්තුවක්. භාර්යාව කියන තණ්හි හා වුණා. භාර්යාව තණ්හා. දරුවෝ කියන්නේ මට මහ වටිනා මණිකක් වගේ. මට බලන්න නැතුව ඉන්න බෑ. දරුවගේ තණ්හා වෙලා. ඕන තණ්හා. ඒතර මොකද? තණ්හා පත්‍ය උපාදාන කියනවා. උප කියන්නේ ආසන්නේ. ආදාන කියන්නේ ඇදෙනවා. ආසන්නේට ඇදෙනවා. ඉතින් ධානි දරුවා මට මණිකක් වගේ. ඉතින් ආසන්නේට ඇදෙන්නේ නැද්ද? ඒ තණ්හා වුණාම ගේදොර කියන එක මට දාලා යන්න බෑ. මට හොඳ වටිනා දෙයක් මගේ බොහොම අමාරුවෙන් හදාගත්තේ කරගත්තේ. ඉතර වටිනා දෙයක් මට නැහැ. ඔය ආදිවාසීන් කියලා මිනිහ හිතනවා. ඒ තණ්හා විලා ඉතින් මෙතන නෙවෙයි ආදාන ඇදිලා ඉන්නේ. ඒතර එයාගේ භාව මොකද්ද? ස්වභාවය මොකද්ද? ඉතින් ඇදුණු බැඳුණු ස්වභාවය නේද? ඉතින් එතන ඇදුණු බැඳුණු ස්වභාවය තියෙනවා. යමක නිර්මාණයේ මුල මොකද්ද කියලා හොයන්න ඕනේ ඊළඟට. මේ ලෝකෙ අපිට පහළ වෙලා තියෙන ලෝකෙ පහළ වෙච්ච හැටි කොහොමද කියලා දැක්කේ නැතුව. ඔකට මුලක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකො. අපිට දැන් යමක් හිතෙන් මේ දැන් මේ එකකාල දිවනාටි ශරීරයේ විද්‍යාමානව ක්‍රියාත්මක වෙද්දී අපිට කියන ලෝකෙ මාවලා බලන්න. ඇත්තට කියන්නේ ලෝකෙ මාවගෙන බලන්න කියලා. නෙවෙන්නේ. අපි ඉගෙන ගන්න ඕනෙත් නෑ. ඔකට අමුතුවෙන් භාවනා කරන්න ඕනෙත් නෑ. නිදාගත්තාම සීනියක් පේනද කොහොමද පේන්නේ? අර ලෝකෙ එහෙම පේන්නේ නැහැ. අපි හිතපු ලෝකෙ වාගේම ලෝකෙ පේන්නේ නැහැ. දැන් මනසේ නෙමෙයි ලෝකෙ තිබුණේ. ඉතින් දැන් මනසේ තිබිච්ච ලෝකේ අපිට හිතා ගන්න බැහැ. අපි දැනගෙන බැලුවේ නැහැ. කීයේද මොකද හිතුනේ? ඇසකන දිවනාසයේ ශරීරයේ ඉන්න ඉන්ද්‍රිය පහ නේද? මනේ ඉන්ද්‍රිය හැරෙනවා. අන්නේ විලාවි. මනේ ඉන්ද්‍රියේ ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙන මනේ ඉන්ද්‍රියන්ගේ දත්තයන්. මනේ ඉන්ද්‍රිය දත්ත ගැප් කරගෙන තියෙන්නේ. ආසාවෙන් අල්ලගෙන හරි මොනවා හරි ඒක වටිනවා ඒක මම දැනුවත් වෙන්න ඕනේ. ඔය අදහස. ඊට අයගේ දැනුවත්කම මනසේ තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ පංච ඉන්ද්‍රියට විසිරවනවා මනස. විසිරවලා ඉන්නකම්. අර මනසේ ක්‍රියාත්මක වෙන එක ආවර්ජනය කළා ඒ ආකාරයෙන් දකින්න බෑ. දැන් යම් කිසි කෙනෙක් මරණාසන්න මොහොතක් වෙනකොට කොච්චර කොහොම මරුවා මම චුත වෙනවා කියන වෙලාවෙදී ඇසකන දිවනාතේ ශරීරය ඉස්සෙල්ලා මැරෙන්නේ. ඊට පස්සේ මනස මැරෙන්නේ. ඔබේ උපමාවක් කියනවා මේ තල්ලත් මැරෙනවා වගේ. තල්ලත් මැරෙන්න පටන් ගත්තාට පස්සේ ආවේ ඉඳලා අර ඉරට උල ඉඳලා මැරිලා ඇවිදිලා. අනික හරියට කරවිලා ගිහිලා දිරදිගත් වැටෙනවා. හැබැයි මුල හම්බුනේ. ඔක උපමාවක්. මෙන්න මේ වගේ කියනවා ඇසකන දිවනාතේ ශරීරයේ ජීව ශක්තිය ඉතල අඩු වෙලා යනවා. මොකද ඒව ක්‍රියාත්මක වෙන ඔක්සිජන් වලින්. ජීව වායුව. මනස ක්‍රියාත්මක වෙන්නේ ජීව වායුව නෙමෙයි. මනසට ජීව වායුව අවශ්‍ය නැහැ. ඒක ජීව වායුව අවශ්‍ය වෙන එක දුර්වල වුණොත් ඒ ටික නීති. නැත්නම් අප්‍රාණික වෙලා. මනස ක්‍රියාත්මක වෙනවා. දැන් මනස ගත්තේ හරියට බලන්න තනිකර එල්ල කරනවා මනසටම. මනෝද්වාරමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න හීන වේලාවේදී මුළු ලෝකෙම අපි කියනවා වගේ දකින්නේ. ඔය ක්‍රමයේ. දැන් ඔන්නෝක තමයි මරණාසන්න මොහොතකදී ඊළඟට අල්ලන්නේ මනසින්. ඉතින්ලා මනසින් ඇල්ලුවට පස්සේ මනසින් ගන්න එකේ නිර්මාණී දර්ශනය තමයි මේ පංචේන්ද්‍රිය ගෝචර ලෝකේ. කර්මච චිත්තජ කිය දෙකකින් රූප නිපදවනවා.
එකක් තමයි අපි කර්මජ කියලා කිව්වේ. අර මනසින් ආසාවෙන් යමක් අල්ලන්න ගියාම නිස්පාදින ශක්තිය. ඒ ශක්තිය තමයි වැඩි කරන්නේ. දැන් සෑම සත්‍යයකම හදවත ස්පන්දනය වෙනවා. ස්පන්දනය කරගන්නව නෙමෙයි. යා නිදා හිටියත් එකයි, සීනතුව හිටියත් එකයි කොහොම හිටියත් හදවත වැඩ කරනවා. දැන් හදවත වැඩ කරේ දැන් මෑත විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. හෘදේ වාක්‍යය මාධ්‍ය කරගෙන. විදුලි විපදවන ඉන්ද්‍රියක් තියෙනවා කියලා. හැබැයි ඒක මක්ලේ නෙමෙයි. මේ විදුලි නිපදවන ඉන්ද්‍රිය නිපදවන විදුලිය තමයි අර සංකෝචනය සහ ප්‍රසාරණය කරන්න අවශ්‍ය දේ නිපදවන පිට කරන්නේ. ඒක තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ කියලා. දැන් ඒකේ අලුපාඩුවක් වෙනවා කියන්නේ කර්ම ශක්තිය දුර්වලම් නිහතේ දුර්වලම් මේ ක්‍රියාත්මක ආදී. ඔයලාට අපි උපක්‍රමයක් වශයෙන් බැටරි කැලක් දාගෙන හර මේකක් හදලා අරකට උත්තේජනයක් දෙනවා. ඒ දෙකේ ආධාරයෙන් අයිත් මිනිහ ජීවත් වෙන ටික කාලයක්. අර උද්‍රාණාම් දේශනා කලේ සතර ඉදිපාද වැළු කෙලට ඔන්න කපක්කෝ ඊට වැඩි කාලයක් ජීවත් වෙනවා ආයි සංකාරي ගොඩනගන්න නිසා කියනවා. ඒ චිත්ත වලින් කරන වැඩි විද්‍යාඥයෝ උපක්‍රමයෙන් කරගෙන හරි යන්ත්‍රයක් තියෙනවා. අරක වැඩ කරන්නේ. මෙන්න මෙහෙම දෙයක් වෙදී. අනිතෝර ඒකින් අපි දකිනවා. එයා විදෝ මෙහෙම දෙයක්. කලල රූපයක් කියලා බඩට එනවා. ඒතල හදනවා. දැන් කවුද ඔක නිෂ්පාදනය කළේ? වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි හිතමු යමක තියෙන අපි හිතන ස්වභාවික ඒකේ තියෙන මේ ඥාන ක්‍රියාත්මක එක ඒ කලලේ මේ මිනිස්සේ කටින් වෙන්නේ ඒකේ තියෙන ශක්තිය තියෙනවා කියන එක අපි හිතයි. දැන් තියෙන නිමුල් දරුපත් කියලා. නිමුල් දරුපතයි නිමුල් දරුපතයි දෙක. නිමුල් දරු කියන්නේ එකම කලලේ මිදුපු ප්‍රකාරක වැඩිලා. ඕක දෙකට බෙදෙනවා. බෙදලා ළමයි දෙන්නේ හැදෙනවා. තේරෙනවද කියන්නේ? එක කලලේ වැඩිලා මිදුපු ප්‍රකාරක කලල 10000 ගාණක් ලක්ෂ ගාණක් වැඩිලා. ඕක දෙකට බෙදෙනවා. හැබැයි දෙකට බෙදෙ කැලි දෙකේ ඇස් දෙකයි කන් දෙකයි නාසයයි දිවයි කයයි ඔක්කොම කැලි දෙකටම තියෙනවා. ඒක කියම් ක්‍රමයක් තියෙනවනේ හැදෙන ක්‍රම. දැන් අපි හිතාගෙන ඉන්නේ අපි භෞතික පැත්ත විතරක් දැක්කම පංචේන්ද්‍රිය ගෝචර මනසේ. අපි හිතාගෙන මේකේ මේ තියෙන ඥාන කියන මේකේ තියෙන ශක්තිය තමයි මේ කරන්නේ කියලා. අපි ඥාන වල ශක්තිය කොහෙන්ද කියන්නේ? හේතු වලනේ ඔක්කොම. ඒක හේතුව නැතුව ඥාන හැදෙන්නේ. ඒකේ ශක්තිය කොහෙන්ද? ඒතර අපි දකින්නේ නැති පැත්ත. ඥා කියන්නේ ජනිත කරනවා. න කියන්නේ න්‍යාය. ජනිත කරන න්‍යාය යම් ශක්තියකින් ලැබුණාද ඔකේ ඥාන කිව්වා. පද නිරුක්ති කියන්නේ ඕවයි. පද නිරුක්තිය හත් දැනගන්න ඕනේ. ඥාන කියනවාදී කවුරු හරි දාන්න පුළුවන්. හැබැයි කවුරු වචනේ දැම්මා. ඒ පද නිරුක්තිය අත්හැරලා දාන්න බෑ. ඔක තමයි නිරුක්ති පටිසම්භිදා ඥානයක් ආවහම. ඔය හැම එකකම තියෙන අර්ථය දැක්කේ. පදේ කියන අර්ථය. අනේ ඥාන කියන එක අවබෝධ වෙනවා. දැන් න්‍යෂ්ටික බලය කියන. න්‍යෂ්ටික කියන වචනේ කවුරු දාන්නත් පුළුවන්. න්‍ය අෂ්ටික බලය. අටක න්‍යායට අනුකූලව ගැඹිච්ච බලය. අටකේ සුද්ධ අෂ්ටකේ බුදුරණන් දේශනා පරමාණු. පරමාණුක නිස්පාදනය කියන්නේ කර්ම සහ චිත්ත කියන දෙකේ. නිස්පාදනය කරන මොහොත තමයි කර්ම චිත්ත දෙකේ. නිර්වාණය කරන්න ඇහිපිය ගන්න මොහොත කෝටි ගණන් නිර්වාණය කළා ඉවරයි. හැබැයි එතන පටන් ගන්නේ. නිර්වාණය කරන ශක්තිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ශක්තිය ඒකට ගැඹිලා එක්කලේ කොච්චර කාලයකට වදින්නද? ඒ කාලය යනකම් කාටවත් අයින් කරන්න බෑ. මොකද ඒක බිරින්නේ තව උපකරණයක් විරුද්ධ ක්‍රියාත්මක තව උපකරණයක් ලෝකේ නෑ. හදන්න බෑ. ඒ නිසා ඒකට බාධා පවුනවන්න. ගැප් කරපු ශක්තිය අන්තරමාත්‍ය ඒ සාකල් ඒක පවතිනවා. දැන් ඔය දැනගන්න අපි ධර්මයේ ගැඹුරු කරන ප ဋ ාණයක් එක්ක සම්බන්ධ වෙනවා. ඒවා වැහිලාද තියෙන මහ විද්‍යාව. ඒතර ඒ වෙන්නේ පින්නන හැටි ඒ විතහ වෙනකොට අපි තේරුම් ගන්නවා කියන විතහය. ඔකට අන්තකල්ප 20ක් ආවිසයි නිස්පාදනය කරන කර්ම රූපයකට චිත්ත රූපයකට. ඒකම භ්‍රමණ චක්‍රයක් ආවම ඒක තමයි න්‍යෂ්ටික බලය කියන පරමාණු. ඒ බලය විවිධ වෙයි. ඉතින් දැන් තියෙන පරිශ්‍රණයකින් කරලා හදන්න බැයි නම් විදින්න බැයි නම් විලාස කරන්න බැයි නම් මේක සදාතනික වස්තුවක්. ඒක ලෝකෙ නැති වෙන්නේ නැති එක. බයිලා දෘෂ්ටිය. වෛද්‍ය හේතුවද? මේක කවද්ද උපන්නේ කොහොමද උපන්නේ? කොච්චර කාලෙක ශක්තිය ගැඹුණාද? ඒ ශක්තිය කොච්චර කාල තියෙනවද? ඒ ශක්තිය උනට වත් හේතුව වෙන ඵලයේ කොහොමද තියෙන්නේ? ඔය ටික දැක්කම අපිට දැක් ගන්න පුළුවන් ඔක යථාර්ථය. අතිසියුම් විද්‍යාවක් නෙවෙයි. මෙන්න මේ ශක්තිය විශ්ින ඉබදන පරමාණු තමයි. අර යම් දෙයක සංහා කරනකොට ඒ එතන හිතේ හා වෙලා බැඳලා ඉන්නකොට එයාට ඒක නැතුව බැලුව යනවා. ඒ යම් දෙයක හා වෙන්නේ නැහැ නිකන් ආස්වාදයක් නිසා.
යම් ආස්වාදයක් ලැබෙන්නේ නැත්නම් අපි කොතනකවත් හා වෙනවා. දැන් වත් පිඟානට අපි තණ්හා කරනවා. අසුචි පිට තණ්හා කරනවා. අපි ඒ තණ්හා කරන්නේ. එතන හා වෙන්නේ නැහැ. වත් පිඟානට සම්බන්ධ වෙනවා. එතකොට බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඇයි ඒක සම්බන්ධ වෙන්නේ ආස්වාදයක් නිසා. රසාස්වාදයක්, අවශ්‍යතාවයක් විවිධ නිසා. අපිට යලි යලි තෝරන කියලා අදහසක් එනවා. ඒතර මේක බැඳෙනවා. බැඳෙන වෙලාවක බලවත් වෙනවා. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය තණ්හා. ඔය කියනවා අඤ්ඤමඤ්ඤ ඒකෙන් මේක බලවත් වෙනවා, මේකෙන් ඒක බලවත් වෙනවා. යලි ඔක රියැක්ෂන් එනවා කියලා එකක් තියෙනවා. අනිවාර්ය ක්‍රමයට බලවත් වෙනවා. බලවත් වුණාට සුදුයෙන් හටගත්තේ. ක්ෂණයකින් විශාල බලයක් වටපත් කරනවා. අන්න ඒකවල තමයි චිත්ත බලය හැදෙන්නේ. ඔන්නේ චිත්ත බලය නෙකුණට පස්සේ. අන්න න්‍යක්කික බලය කියලා ඔක ගැඹිරට හිට පරමාණු නිෂ්පාදනයේ ඔතන. රූප කලාපයක් නිෂ්පාදනය වෙනකොට හිතේ 3 වතාවක් නිෂ්පාදනය වෙලා භෞතික වස්තුව බවටපත් කරනවා 4 වෙනි වතාව. ඔය දින පටිච්චසමුප්පාද 4ක් ක්‍රියාත්මක කරලා තමයි පරමාණු නිපදවන්නේ. මේවා සම්පූර්ණ වෙයිලා විද්‍යාව හිතා ගන්නත් බැහැ. නෝ කියා දුන්නාට පස්සේ හොඳ විද්‍යාඥයෙක් හොඳ නුවණක් තියෙනයි. මේක ගැඹුර තේරෙනවා මම පුදුම සිද්ධියක් න්‍යාය ධර්මයක් නෙමෙයි කියන්නේ කියලා. ලෝක හැදිච්ච හැටි. ඉතින් අන්නේ තෝරේ හැදින්නේ කොහොමද? දැන් අපි හිතමුකෝ අපි අව මේ පොකුරකට ගලක් ගහනවා. එල්ල කරලා ගල ගැහුවා නම් අඩි 1.5යි 2යි මේ ගල ගැහිමට වෙල්ල කිවිඳ ප්‍රෙසිඩන්ට් එකට අතත් එක්ක. ඒ අතෙන් ගල අතහැරුණට පස්සේ අතයි ගලයි අතර සම්බන්ධයක් නැහැ. නමුත් අපි එල්ල කරලා දුන්න ශක්තිය නිසා අතයි ගලයි අතර අඩි 1.5යි දෙක සම්බන්ධය අත්හැරනට පස්සේ අඩි 25 30 40ක් ඈතට ගිහිල්ලා අඹ ගෙඩිය හරියට වදින්නේ නැතිද? එතන ක්‍රියාත්මකුනේ මොකෙන්ද? අපි දුන්න ශක්තිය නේ. මෙන්න මේ චිත්ත ශක්තිය ආරම්භ කරලා යමක් නිර්මාණය කරලා දුන්නා. ගැප් කරපු ශක්තිය යමක් හදන්නද? ඒක හදනකම් ඒක නවතින්නේ නැහැ. ඒතකොට ඒකෙන් තමයි ඊළඟ උප්පත්තියට අවශ්‍ය කරන දේ හදන්නේ. අපිට අවශ්‍ය දේ නිර්මාණය කරලා දෙන ඔය ක්‍රමයේ. જાතියක් නිර්මාණය කරන ක්‍රමය. අනේ භව කිව්වේ ඔන්න ඔයගේ නිෂ්පාදනය කරපු ශක්තිය. තණ්හා උපාදාන කියන එක තමයි රම්බ කිටි ටික බලලා මේ කඩා ගන්න ඕනේ. මේ කඩාගෙන කොට මේ කලකින් ගහන්න ඕනේ. හරියට ඉලක්කලා මානේ අල්ලලා ඉවරලා හිටන්. අතින් හරියට ඉලකලා ගහන්න. අතින් කැලෙවිච්ච තැන ඉඳන්. ඒක ගැබ් වෙන ශක්තිය. ඒක තමයි භව. ගල නෙමෙයි භව කිව්වේ. ගැබ් වෙච්ච ශක්තිය. භවපත්‍ය ජාති. භව නිෂ්පාදනයේ කොහොමද නිපදවන්නේ? ඒ වෙන්නේ නැති. අමගිටි හදාගට ඉන්නේ. අනේ ජාති පහළ වෙන්නේ නැහැ. භව නිසා. භව කිව්වේ අර තණ්හා උපාදාන කියන දෙකේදී නිෂ්පාදනය කරන නොපෙනෙන ශක්ති විශේෂයි. ඔන්න ශක්ති විශේෂය ගැබ්බෙන්නේ මොකද පරමාණු. ඒක තමයි න්‍යෂ්ටික බලය කියන්නේ. ඒ බලය යමක් නිපදවන්නද ප්‍රමණය චක්‍රය හැදුවේ. ඒකේ පොදවන නිසා වෙන එකක් නිපදවන්න බෑ. එහෙනම් ජීවිතයක් මේ වගේ මම ආයි ජීවත් වෙන්න ඕන කියලා ආසාවක් තිබුණා. ජීවිතයක් නිපදවන්න නිෂ්පාදනය කරපු ශක්තිය ජීවිතය නිපදවනවා මිසක් වෙන එකක් නිපදවන්නේ නෙමෙයි. ඒකට අවශ්‍ය න්‍යාය ධර්මයේ කවුරුත් කියා දෙන්න ඕනේ ඒකෙම තියෙනවා. ඊයන් මොකියක් තමයි භවපත්‍ය ආදී කිය ඊළඟ જાතිය ඒට අනුකූලව නිපදවන්නේ. ඉතින් එතින්දී අපි ඕනේ ගන්න බෑ. අපි හේතු නිපදෙන්නේ මොකද්ද? ඵලයේ හිතනවා. මේ හේතුඵල වාදයේ කිව්වෝ ඔක. දුගතියේ හේතු වෙන හේතුව මිනිහා ආසයි. වල්ලේ කියන කැමති නෑ. වලු වැඩවලට කැමති. ඒකයි වල්ලේ කියන්නේ. જાතියට කැමති නැත් අකමැති නැත් ඒක නෙමෙයි හේතු වෙන්නේ. හේතු වෙන කැමැත්ත අකමැත්ත බලන්න ඕනේ. වල්ලේ කියන කැමති නැති වුණාට වලු වැඩ කියන ඒවාට කැමතියි. හරකෙක් වෙන්න කැමති නෑ. නමුත් හාරදරව විනාශ කරන්න කැමතියි. තමගේ දෘෂ්ටියක් අල්ලගෙන. හරේ කා දමන්න කැමතියි. හරේ කා දාන එක හරකා. පදේ කවුරු හදුවත් නිරුක්තියෝක. බලය අලලා වැඩ කරන එක බලලා. සතුන්ගේ නම් හැදෙන්නේ නැහැ. සෑම සතෙක්ම හැදෙන්නේ එකයි. අඳබව මුහු කරගත්ත නිසා කියනවා මුහු අඳ මුහුඳ. ක්‍රූර බව දියත් කරපු නිසා අඳබව මුහු කරගත්තොත් ඒ කියන්නේ මෝහ අන්ධකාරයෙන් කටයුතු කළොත් දියත් කරන්නේ ක්‍රූර බව. ක්‍රූර බව දියත් කරනකොට කරදී. මොකද කරදී? මොකද කරදී හැදෙන්නේ ඕකේ. ඊට පස්සේ ඒකේ ගිහිලා ඉතින් ඒක වදනේ කිරුවා නම් යම් කිසි දෙයක්. එතන පටන් ගිහින් සතාගේ නම හැදෙනවා. සතාගේ හිතලා ඒක උපදිනවා. සහලී කියන්නේ තමන්ගේ සහලී කියන්නේ තමාගේ තිබෙනා වූ එකම ජාති කාලේ මෙන්න යම් කිසියගේ තමා සමග සම්බන්ධ වෙලා තිබිච්ච
යහපත් ගුණ ධර්ම. ඒ මහ කියලා කියන්නේ සාර ධර්ම. ඇස්හා කියලා කියන්නේ විනාශ කර. තමන්ගේ ජාතියේ සාර ධර්ම විනාශ කරනවා සහලයේ මහ ඇස්සා හාල්ම ඇස්සා. අන විරුක්තිය. අන හාල්මත් හැදිච්ච හැටි. ඒතර මොකද කරන්නේ? ඒ බුද්ධලේ යථාර්ථයේ මේ ඊටකට කරන වැඩ තමයි. අනිකට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරනම ඊර්ෂ්‍යා. ඒ නම් දාලා තියෙනවා ඒකට යන හතයි හැදිලා තියෙනවා. තියෙන ධර්ම කෝප කරලා දානවා. කෝප කරලා කොස්සා. තමයි හිතන්නේ. අනුට තොණ්ඩුව දාන. තොණ්ඩු දානවා කියන්නේ තේරෙනවද? තොණ්ඩේ ආගියේ. අර නම් හැදිලා තියෙන ආකාරයෙන්. වලේ අල්ලන්න ඒකට ආසාවෙන් අසාධාරණ විදිහට කටයුතු කරනවා. පූර්වවාදියාත් කරපු දා කරදියට යනවා. අඳබව හොරගත්ත නම් මුහුදට යනවා. වලේ අල්ලගන්න ගියම බලය වෙනවා. මුහුදේ වලේ හැදිච්ච හැටි. මේ ලොකු විනිය කියලා අනික් අයට සොඩු දීලා හොඳ ටික තෝර ගන්නවා. අඳබව මොහ කරගෙන පූර්වවාදියාත් කරන තෝර කරගත්ත එක තෝරනවා. ඊයෝදින. ඕකේ මෝරලා හිටන එකේ ලොකු වෙලා ඉන්න. ඔය අසාධාරණ කරපු මානසිකත්වයේ මෝර වුණා මෝරා. අනුන් තල්ලට මහත් වෙලා ඉන්න. තල්මහා. මොහොතේ ඉන්නේ සියලුම සතුන්ගේ නම් වලට. නිරුක්තිය වලපුවාම හේතුවක් වෙයි. දැන් මේක වහම බුද්ධිය ඔක්කොම වැහිලා තිබිච්චා. මම කවුරුත් දාලා නෙවෙයි ඉතින් අන්නේ ඒකයි කියන්නේ. අපිට ඕනියා කතා කරලා බෑ. දැන් අපිට ඕනේ නම් දානවා කියන්නේ. දැන් අපි අම්මලා තාත්තලා හඳ ලස්සන ළමක් පුංචි ළමයට දානවා. පස්සේ මේක ටික කොන්දේම දිගයි. ටිකක් ඇවරිලා ඉන්නේ. ඒකේ පොල් පිටා කිව්ව. උට මුළු ජීවිතේම පොල් පිටා කියන ළමයා යන්නේ. පොල් පිටා කිව්වොත් අඳුරනවා. නව කිව්වොත් දන්නේ. දාගන්න නිර්මාණය කරන තමයි පවත්තන්න බෑ. ගතියට අනුකූල නමක් හෝ. ඒකට ගැළපෙන එක තමයි පවතින නම දෙන්නේ. ඒ වගේ අපි අද භාවිතා කරන අපේ යම් කිසි භාෂාවක් ඇතනම් ඒක සම්මත භාවිතා නාමයෙන් වෙලා තියෙන්නේ. අනුකූල නම් අපිට උදාන වෙනස් නමක් දාගන්න. ඒක සකස් කරගත්තා නම් ඒක පවතින්නේ. මේ වගේ යම් කිසි දෙයකට සදාතනිකව කාලාන්තරයකයි නාම මාලාවක් හැදෙන්නේ. ඒකට අනුකූල නාම. ඉතින් ගස්කොළ මුල නම් හැදිච්ච හැටි. සතුට නම් හැදිච්ච හැටි. ඔක්කොම තියෙන මේ භාෂාවට විශේෂයෙන්ම සුද්ධ භාෂාව සිංහල. සිංහල භාෂාවෙන් තමයි නිරුක්ති ගන්න පුළුවන්. නමුත් සිංහල භාෂාවට දැනක් නැති වුණාට සත්‍යයේ මූල භාෂාව හැදුනේ මහාපෙති භාෂාවෙන් සිංහල පරිවර්තන සිංහල. ඒ භාෂාව තුල තියෙනවා. හරියට මේ නමේ නිරුක්තිය. ඒකෙන් දැනගන්න පුළුවන් හේතුව මොකක්ද? ඒ ඵලයේ හටගත්තේ මොන හේතුවෙන්ද කියන ඒ නමේ තියෙන. හරි ගැඹුරු තැන. ඒ ඔක මහ විද්‍යාවක්. අපි ධර්මයේ සූචිපට්ඨානයත් එක්කලා සම්බන්ධයි ඔය. මේ අභිධර්මයේ සූචිපට්ඨානය කියලා කියන්නේ අන්තිම ගැඹුරුම විද්‍යාව. මේ කොහොමද වතවරන්නේ ඔය හටියට බලලා න්‍යායානුකූලව දැකේ නැත්නම් ඔය විග්‍රහ කරලා කියන්නේ ලෝකෙට ගැඹුරු අයට ගැඹුරු වණක් දෙන්න ඕනේ. ඒ අය ගැන තියෙන ජාතක කතාවක් කරන සාදු කියලා. කියන සම්ප්‍රදාය. එමෙන්න ලෝක සම්මත කටකරු ගාම තියෙන අපද යම් කිසි ගැළපෙන්නේ අපි තියෙන සාදු කියලා යම් කොයි දෙයක් කහිරු විවිධ කොට කේමලක් නැත. යමක් තේරුම් ගන්න පුළුවන් විදිහ යමක් කොහොමද දන්න කෙනා. එහෙමයි සම්බන්ධ වෙන්නේ. සිංකල් විතර සම්බන්ධව යනවා. ඉතින් බොහොම කටු කරලා ඔක්කොම කරනව හිතේ නෑ නේ. අර සම්ප්‍රදායනේ තිබුණා. කරුත්තේ කියන්නේ මොකද? ඇත්තටම දැන්. ඉතින් තියෙන කරුත්තේ නෙමෙයි අරක සම්ප්‍රදාය අරක විශේෂත්වය. ඉතින් දැනගන්න මේ බුදුන් දෙයන්න බුදුරණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල තියෙන. බුද්ධ කියනකොට ඒකාන්තයෙන් ගැලපෙනවා. අන්තිම බුද්ධිවන්ත ඉහළම බුද්ධිවන්තයාගෙන ගැලපෙන්නේ ඔක්කොම වෙන්නු හින්දා. කවුද වෙන්නේ? මේ අන්නේ වෙන්නපුවද හැංගිලා. අද මම කොච්චර බණ පොත්වල බලන්න ගියත් නෑ. මම පොතට විරුද්ධවම කතා කරන්නේ නැහැ. පොත විරුද්ධව කතා කරන්නේ අපිට ඇත්තේ නෑ. ඒක හරියටම න්‍යාය ධර්මයේ තියෙනවා. හැබැයි කියා දෙන්න දන්නේ නැතිකමයි තියෙන්නේ. සූත්‍ර තියෙනවා. සූත්‍ර කියන්නේ මොකක්ද දන්නේ නැහැ. විස්තරය අනිපතේ කැටි කරපිට සූත්‍රය. සූත්‍රයේ වැඩි එක විස්තරය. ඒ විස්තරය කරපුවාම බුදුරජාණන් වහන්සේ ඒ විස්තරය අරගෙන සාතන් වහන්සේලා ඔකේ සාරාංශය අරගෙන ගැප් කරලා. ඒක කතා කරන්න ලේසියට ඉගෙන ගන්න ලේසියට පද වැඩට ගෙදුවා. සූත්‍රය අතල ඉඳන් පොතේ ඇතුළත්. දැන් සූත්‍රය අරගත්ත හොරේ නැත්තේ හියයි. බෑගන්න බෑ. විතරේ නෑ. ඒ ඉස්කෝලේ ගුරුවරයෙක් විද්‍යාව ගණනව නෙමෙයි. ළමයා සටහනක් දාගන්න ඕනෝන් දැන්.
දැන් ඔය සටහන බලනවා ඉගෙන ගන්න නැති වෙන ළමයි. ඒ ළමයට පුළුවන් මේ සටහන බලලා ඉතින් මේ කිව්වේ මේකයි කියන්නේ. ඒ විස්තරය අහගත්ත කෙනාට මේක කොහොමද තේරෙන්නේ නැද්ද? අන්න ඒ වගේ සූත්‍රයේ විස්තරය. ධම්මචක්කප්පවත්තනේ සූත්‍රය උදේලා තියෙනවා. ධම්මචක්කප්පවත්තනේ විස්තරය කරන්න කිව්වොත් එහෙම අපේ ජීවිත කාලේ මදි. ඒ තරම් විස්තරය. ගැප් කරලා තියෙන සූත්‍රය. ඒ සූත්‍රය අහගෙන කොහොමද අපි නිගමනය කරන්නේ විස්තරය බලා ගන්න දන්නේ නැහැ. සූත්‍රයේ තියෙන විස්තරය බලා ගන්න ඕනේ. ඒකවල යථාර්ථය මේ. ඒ සූත්‍රේ විනාඩි 7කින් විතර ඉවර කරන්න පුළුවන්. විස්තරය කියලා දවස් 7ක් නෙමෙයි දවස් අවුරුදු 7ක් කිව්වා. විස්තරය කියලා ඉවර කරන්න බෑ. එච්චර විස්තරයක් ගැප් කරලා සූත්‍රයේ දීපුවා. මේ බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන මෙහෙමයි කියලා සූත්‍රය බලලා කියලා බේරන්න පුළුවන්. කියන්න පුළුවන්. විස්තරය දැනගන්න පුළුවන් ජීවිතේ සිරියල් වල තියෙන කෙනා. අනික කෙනෙකුට බෑ. ඒකත් මේ ශාසනයේ ශාසන මාර්ගයේ වඩලා මතු කරන ඕන. ඒනෝනේ අම් මට්ටමට වෙන්නා. ඒ මට්ටමට විස්තර කළේ. හැබැයි විස්තරේ සූත්‍රයේ අනුකූලව විතර. ඒක වරදින්නේ නැහැ. ඒ තරම් ගැඹුරු දෙයක් නේ තියෙන්නේ. සමහර අය තේරෙන්නේ කොහේ තිබ්බ වරද මම කියන්නේ කියලා. නම් ඥානවන්තයිට වෙනවා. න්‍යායානුකූලව විග්‍රහ කරලා දෙන්නේ නැහැ. අර පද ටිකක් දැන් කියන ජාති දුක්ඛ ජරා ඔව් ජාති දුක්ඛ ඔක්කොම කියන්නේ. ඒක දුක වෙන්නේ කොහොමද? ජාතිය දුක නම් මිනිස් ජාතිය අල්ලනවා. ජරාව දුක නම් ජරාව දුකයි කියන කාරණාවෙන් තේරෙන ගැතියි. ජාති දුක්ඛ කියනකොට. ජාතිය දුක නම් ඒ ජාතිය වෙන සැරිනරනවා. ඒ ජාතිය අල්ල ගන්නවා. ඒ මිනිහට ජාතිය දුකයි කියොත් මිනිහ පිළිගන්නේ. ජාති අපි දුක්ඛ ජාති පි දුක්ඛ. අප්‍රිය ජාති දුකයි. ඒක වල අප්‍රිය ජරාවක් තියෙනවා. ජරාපි දුක්ඛ. අප්‍රිය ජරාව දුක. ව්‍යාධි අපි දුක්ඛ ව්‍යාධි පි දුක්ඛ. ඒ ව්‍යාධි ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි කියලා භාෂා නිරුක්තිය තියෙනවා. ඒතර ධර්මයේ න්‍යායට ගැලපෙන්නේ. ওই භාෂා නිරුක්තිය හදලා තියෙන අවුරුදු 1000කින් මෙහා භාෂාව හදලා තියෙනවා. 2500 දී හනි දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවයි මේ භාෂා නිරුක්තිය හදලා තියෙන මේ බුද්ධජන එක්තරා භාෂා විසරද වශයෙන් ඉගෙනගත්ත පිළිසක්. ඒ විදිහට භාෂාවට ඒකේ තියෙන භාෂා නිරුක්තිය කොහොමද අරක තෝරන්නේ? ශබ්ද ගෙනහලා භාෂාවෙන් ලියුවා. ශබ්දෙන් කියන ජාති දුක්ඛ ජරා දුක්ඛ කියනකොට ආවිනීරු වෙන අය කියනවා. ඉගෙනගත්ත වචන වලින් ගිරාගෙන අකුරු වලින් ගිරාගෙන මෑත කාලේ අවුරුදු 1000කටත් මෙහා පැත්තම අකුරු වලින් ඔය ඉගෙන ගන්න පටන් ගත්තේ. මේ අකුරු වලින් හදපු අකුරු භාෂාව වටාකුරු ශාස්ත්‍රය කියන්නේ අවුරුදු 7-10කින් මෙහා හදපු එක. ඒක ඔප්පු කරන්නේ කොහොමද? ඒ ඉතිසලා වටාකුරු ශාස්ත්‍රය එක සෙල්ලිපියක් වෙන්නන්නේ පැතියේ එක. සෙල්ලිපිය වල මොනවද තියෙන්නේ? බ්‍රාහ්මී අක්ෂර. වෙන සංස්කෘත. වෙන අක්ෂරකින් සෙල්ලිපිය කොහෙද තියෙන්නේ? ඒකෙන් දැන් අවුරුදු 10 ඉහා සෙල්ලිපිය ඔක්කොම. ඒ සෙල්ලිපිය හැම එකක තියෙන්නේ. ආද කොට නේ ඉතින් සිංහල අකුරනේ කොට සිංහල අකුරනේ තිබුණා ඒ කාලේ තියෙන්නේ තිබින්නේ වෙති තිබුණා. ඒතර මාතලේ අලුයි හරි ත්‍රිපිටකයේ මහරහතන් වහන්සේලා ග්‍රන්ථාරූඪ කළා කිව්වනම්. ඒ අවුරුදු දැන් 1000ක් විතර එහා කාලේ. ග්‍රන්ථාරූඪ කළා නම් බ්‍රාහ්මී අක්ෂර වලින් ග්‍රන්ථාරූඪ කළා. සිංහල අකුරුනේ කොයිද ග්‍රන්ථාරූඪ කළා. දැන් මහා වංශේ ගියා තියෙන විතර තියෙනවා. ඒකේ තියෙනවා මොකද්ද? පටිච්චසමුප්පාද දේවින්ද ලංකායම් මම සාසන. සක්‍රදියන බුදුරණාහි කිව්වේ හැටි. දේවේන්ද්‍රේ වගේ ශාසනය ලංකාවේ පිහිටනවා. මේ ලංකාව කියන වචනේ කවද දාගත්තේ? ලංකාව කියන එකට මේ පෘථිවිසින් ආපු කායෙට මෙහා කායෙ ගාවේ ලංකාව කියන වචනේ භාවිතා කරනවා. ඒක මේකට කියව රත්නදීපේ, හෙළදීව, ධර්මදීප, ජම්බුද්දීප ඔය වචනේ භාවිතා කරනවා. ලංකාවේ බුදුරණාහි ලංකාවේ මගේ ශාසනය පිහිටනවා කියලා කිව්වා කියලා මහා වංශේ කියා තියෙනවා. ලංකාව කියන වචනයක් තිබිච්ච කාලේ කියන්නේ. ඒකත් මොකද ගැතිය නිසා ලංකාව කියන එකත් දෙන්නේ. මේ අත්ත ගාතාවක් ඒකල නෙමෙයි තියෙන්නේ. ඉතින් තර්ක කරන්න එනවා. බුදුරණාහි දෙයියන්ට බාර දුන්නේ මොකද? කවුද කියා තියෙන්නේ? කොහෙද කියා තියෙන්නේ? ප්‍රශ්න කරනවා. මොන දෙයියන්ටද බාර දුන්නේ? කවද්ද කොහොමද ඒක කොහොමද කරන්නේ කියලා. කියා දෙන්න උත්තර නැහැ. ඉතින් අපි රවට්ටනේ වැඩ කරලා නේ කරලා තියෙන්නේ. විසුද්ධි මාර්ගය කියලා තියෙනවා. මුතුන් මාර්ග කරලා හදනවා හැමතැනම භාවනා අපත පළවෙනි එක. දැන් විසුද්ධි මාර්ගයේ ලියා තියෙන කොහෙද? බුද්ධ වර්ෂ 901. එකෙන් පස්සේ
මහා විහාරෙ දිලිවා කියන්නේ. අනුරාධපුර යුගයේ මැද භාගය. එතකොට මේ ඒකට දැන් මොනවා හරි විස්තර කරනවා. ඒකට සාක්ෂි වෙන්නන්නේ. පරාක්‍රම බහුව සම්නි. පෙරකුඹා සම්නි. පොළොන්නරු ගිහින් පෙරකුඹා රජුගේ සම්නේ අනුරාධපුර යුගයේ ඊට අවුරුදු 500 ඉතිරිසලිය ඔබතකට ඇතුළත් කරලා. මොකක්ද මේ වෙන්න පුළුවන්? දැන් අපි හිතන්නේ නැහැ නේද මේක? මේ විසුද්ධි මාර්ගය හරිනම් ඒ කිව්ව එක හරිනම් අනුරාධපුරයේ මැදවාගේ ඊව පොතකට පොළොන්නරු ගිලිව පොතකින් සාධක දෙන්නේ කොහොමද? ඒතර පොත ලියලා අවුරුදු 500ක් පස්සේ පොත ලියලා තියෙන්නේ මේ පෙරකුඹා සම්නේ. අර අර පොතේ පෙරකුඹා සම්නේ මේ සාක්ෂි වෙන්නේ. අනාගතේ ගිහිල්ලා ගෙනහන්නේ. මොකක්ද මේ මොඩකම? ඉතින් අපිට ඇත්ත වශයෙන්ම කියනවා හිතන්න බය ගන්නලා තියෙන්නේ. නමුත් සත්‍ය කියන්නේ හිතලා බලන්න බුදුරණන් වහන්සේ මං කිව්වට ගන්න එපා. මගේ ගෝලයේ කිව්වට ගන්න එපා. අපේ පරම්පරාවේ ඉඳලා කිව්වට ගන්න එපා. හිතන්න. හිතලා බලන්න Tamanට ගෝචර වෙයි. ගෝචර නැත්නම් ගන්න එපා. බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මොඩි සූත්‍රයක් න ගෝතමී සූත්‍රය කියන. ප්‍රජාපති ගෝතමී ආන ස්වාමීනි දැනටම ඔබ වහන්සේ දේශනා කරන දේශනාවල පරස්පර දේශනා පිටුන් කරනවා. මතු පස්චිම ජනතාව ඔබ වහන්සේගේ දේශනා කොහොමද තේරුම් ගන්න? හොඳ ප්‍රශ්නයක් ඕක. බුදුරණන් වහන්සේ කියනවා ගෝතමී කෙචර ප්‍රශ්නයක් නෙමෙයි. යම් මගක් ඇතුළු කරන රාගක්ෂය වෙනවා නම් දේශක්ෂය වෙනවා නම් මොහක්ෂය වෙනවා ඒක බුද්ධ වචන. බුද්ධ දේශනා. ඒක වෙන්නේ නැහැ කරන්නේ. ඒක බුද්ධ දේශනා නෙවෙයි. ඔන්නේ මේ ඔයිත් අපේ හොයාගන්න. ඉතින් පහසුවේ කන්නේ දුන්න. ඉතින් අදත් අපි භාවනාව කරන දුන්නට පස්සේ න්‍යාය ධර්මයේ එකක නැත්නම් ඒක වෙන්නේ නැති බව පේනවනේ. ඒක බුද්ධ වචන නෙමෙයි. බුද්ධ දේශන කතාවක් නෙමෙයි. මේක ඔප්පු කරන්න පුළුවන් මූලික පොත්වල තියෙන බුද්ධ දේශනාව. තියෙන බව ගන්නේ මූලික පොත නිසා නෙමෙයි. න්‍යායට එකක නෙමෙයි. ඒකයි මේකයි සංසන්දනය කරලා බලනකොට විශාල පරස්පර විරෝධය. ආනාපාන සති භාවනාව මෝහ චර්යාව සත්‍යය වේ කියලා තියෙනවා ඔය විසුද්ධි මාර්ගය. බුදුරණන් වහන්සේ දේශනා කරනවා මෝහ චර්යාවට ආනාපානයක් නොකියන. මධ්‍යම විකාරය පිළිලා තියෙනවා. දැන් කොච්චර පරස්පර ගණන අනුකූප වංජන කියන වචන දෙකක් පෙන්නලා තියෙනවා. විභංග ප්‍රකරණේ ආනාපාන විභංගයේ පෙන්නනවා. මේ ප්‍රථම අධ්‍යයනයයි මේ ද්විතීයි අධ්‍යයනයයි මේ තෘතීයි අධ්‍යයනයයි කියලා ධානයේ ගණන දැනගන්න. අනුකූලව සම්වාදී. විසුද්ධි මාර්ගය කියනවා. කුත් උඩරන් පල්ලියට යන්නේ ඒකයි. ආයතුනා පල්ලියට යන්නේ දෙකයි. ඒක ගණන. පහේ ඉඳලා ඊට පස්සේ 1 2 3 5 1 2 3 5 7 10 යනකම් යන්නේ. ඒක තමයි අනුකූල වෙන්නේ. දැන් කෝ ගැලපී. අවිභංග ප්‍රකරණය කියන අභිධර්ම පොත. අභිධර්ම පිටකලයි මූල පොත. මූල ධර්මයට ගැලපෙන්නේ නැහැ. අපිටත් පේනවා හුස්ම ගැනලා ඉන්න නිවන් දකින්න කොහොමද? මොකක්ද ඒ ක්‍රමේ? හුස්ම ගන්නවා අරිනවා ඔක ඉතියා කරනවා නිවන් දකින්න මොන රටාවෙන්? මොකද අවබෝධය ලැබෙන්නේ? ඉතින් දකින්න ඕනේ යථාර්ථය. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ වචන තුන. මේ ලෝකේ කිසි කෙනෙකුට හොයාගන්න බෑ මොකද රාගයෙන් රත් වෙලා දේශයෙන් දෙවිලා මෝහයෙන් මුලාවෙච්ච ලෝක සත්‍යයට. ඔය යථාර්ථයේ පේන්නේ නැහැ ඔක වෙහෙනවා. මුංජි උපමාවක් කියනවා. නම් මේ තරුණියක් එක්ක යාළු වෙනවා. අර තරුණියගේ තියෙන හොඳ පැත්තක් පේන. ආස්වාද පැත්ත. හැබැයි අම්මා තාත්තා කියන්නේ ඒ පැත්තට වැඩි. විචාරිතේ ಜಾති කුලවල ගැලපීම. ඒතර ඒ වගේ මේ බුද්ධලික පරම්පරාව වැදගත්කම අපේ ඉදිරියටදී අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වේදී මෙතනදිත් එක්ක. මෙතනදී සමාජ දුතිකාවත් ඒවා වෙනවා ඒගොල්ලෝ. ඔයලා නම් කියනවා. ළඟේ ඔය දන්නේ නැහැ ඔය අහවල් කට්ටිය. අහල් විදිහේ චරිත තියෙන අය. ඔය චරිත තියෙන ඔය උන්ගේ හැටි එහෙමයි. අම්මටත් බයිනවා තාත්තටත් බයිනවා. අර පැත්තමල්ල ගන්න. කොච්චර ආදීනෝ කිව්වා. පිළිගන්නේ නැහැ ආස්වාදෙ වෙඳිලා ඉන්න. හැබැයි ගෙනාවට පස්සේ ආස්වාදය කියන්නේ බොහොම මේ කැවිටිල්ලක් විතරයි. දවස් කීපයක් යනකොට ආස්වාද ප්‍රශ්නේ ඉවරයි. එදාට මොකද වෙන්නේ? මම පොඩ්ඩි අම්මා තාත්තා කිව්වට මෙහෙම එදා එවන යාළුවෝ කිව්වා මෙහෙම මම ඔක ඇහුවා නමට මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. එදාට නැතේ වෙනවා.
ඒ වෙනස වෙන්නේ නැහැ. එහෙනම් කවදා හරි ආදීනව දකින්න තාක්කල් ආස්වාදයෙන් ඉවත් වෙන තාක්කල් යමක ඇත්ත දකින්නද යථාර්ථය දකින්නද එයා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා වෙන්නේ නීවරණ දුරු කරගන්න. පංච නීවරණ දුරු කරන්න. පංච නීවරණ දුරු කරපුවාම ආස්වාදයේ වෙන්නේ. ආදීනව වෙන්න පටන් ගන්නවා. ආස්වාදයේ අතල ආදීනව වෙන්න පටන් ගන්නකොට යථාර්ථය පේනවා. අනිදාට ඥානෙ වැඩෙනවා. යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය කොණ්ඩේ ක්‍රමයි. මෙහෙම කටයුතු කළොත් තමයි ඥානිය මුදුන්පත් වෙලා සතිය මුදුන්පත් වෙලා යථාර්ථය පේන්නේ. ඒක වැත්තක තියලා වෙලා හිටා. කොණ්ඩේ පුගාල කිව්වක් දාගත්තා වලින්. වැඩේ කරි. හැබැයි මිනිස්සු ආවුතුරන්ට කියන අංගයට කියලා ගෞරව කරන එක 10 2000 5000 10000 ගැටියන් සාදු වෙන එක අතර දීලා ටික කාලයක් යනකොට වාහන එකක් දෙකක් ගන්න පුළුවන්. හොඳ ලස්සන මාලිගාවක් හදන්න පුළුවන්. ඔක්කොම කරගත්තට පස්සේ අර කිව්ව චන්දරාගේ තව කොච්චර වැඩි කියලා. ඊට පස්සේ චන්දරාගේ වැඩිනාට පස්සේ ඇත්ත දෙන්නේ හන්ද වෙලා ඉවරයි. තව දීලාසක් කරනකොට අර පැත්තෙන් ගෑනු කෙනෙක් පන්සලේ කුපිය පැත්තෙන් ඉන්න අනිත් පැත්තේ ඉතර පැත්තෙන් තව කෙනෙක් ඉන්නවා. එකේ කැඳයට මල වගුලක් විලා තියෙනවා. වෙන කරන්නේ. ඒ ස්වභාවය නිසා වෙනවා. ඔය යථාර්ථයේ මූල ධර්මයෙන් නම් ධර්මානුකූලව කියන්නේ. ඔය හරයක් නැති පැත්තට ගෑවෙන්නවත් නැහැ. එහෙනම් ධර්මයේ නැති යථාර්ථය. අද වෙලා තියෙන වගේ ප්‍රශ්න. පුද්ගල විවේචනයක් නෙවෙයි කියන්නේ යථාර්ථය. නේ හාමුදුරුවෝ කියන්නේ දැන් කවුරුත් නිවන් දැකලා කොහොමද අපි මේක කරන්නේ? අදම කියනවා තවත් කියනවා. දැන් කියමු. මේ සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණස්සාය ඉමං කාසාවන් ගහිතා පබ්බවජ්ජාදීති මේ වන්තිය කියලා. ඔය තීන්දු ප්‍රකාශය කියලාම වනේ ඔක්කොම විවරණ තියෙනවා. සියලු දුක් නැති කර නිවන් අවබෝධ කරගන්න ස්වාමීන් මේ කහවත අරින්න මට පැවිද්ද දෙන්න. අනුකම්පා කරලා. තුන් වතාවක් ප්‍රතිඥාවදිය තමයි ඉල්ලගන්නේ. අද සාම්ප්‍රදායික සියලු විසුණු මහණ වෙන්න කොහොමද? අමතකයි කිව්වේ. ආඥාව කඩ වෙන්නේ. ආඥාව කඩ කරලා පළමුව. ඒ කඩ කරපු කෙනෙක්ගෙන් මේක ඉල්ල ගන්නවා ඉතින් හරියන්නේ ඒක නක් කොහොමද? ඊළඟ කඩ කරගත්ත කෙනෙක්ගෙන්. දෙන්න දෙන්නේ. ඉන්දියාවට කියන්න දෙයක්වත් නැහැ. ආශිර්වාදය සම්බන්ධ වෙන විදියකුත් නැහැ. මොකද එයා ඉතින් නැහැ. ඒ ඕවා කියන සාම්ප්‍රදායිකව ගේනවා. වෙලා තියෙන්නේ පොඩ්ඩක් මතක් කරන්න. අතීතේ එකනාගේ කෝන්නේ අපිට. මම මේ මහරකම ටිකලාගත්ත සිවුර. මොකක් කියන්නේ? සියලු දුක් නැති කර නිවන් අවබෝධ කරගන්නයි මම ඉල්ලගත්තේ. හැබැයි සිවුර ආමුදුරන්ගේ නෙවෙයි සංඝ පරම්පරාවෙන් ආපු හැරිස්මුගලන්දරගේ සම්බන්ධ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ මූලාරම්භ වෙච්ච ශාසනය. වටෝලි ශාසනයේ තියෙන අදහස. අනික මොනවා කරගත්තා මම විදේන කරන්න යන්නේ වටෝන්නේ. අමතිය නැති නිවන් අවබෝධ කරගන්න යමක් කළ යුතු. මම ඒක කරගෙන යනවා. කිව්වා නම් හිතන්නේ සුද්ධයි. ඉතින් අපිට කරනවා නම් එහෙම කර ගන්න ඕනේ. ඉතින් ඕවා වරද්දගෙන ඉන්නේ බුදුෝ විදියට. කොහොමද අපි යථාර්ථයේ නිවනක් ඉන්නේ කොහොමද? සතර සතිපට්ඨානය වැඩින්නේ කොහොමද? සතර සතිපට්ඨානය මොකක්ද කරන්නේ? සති භාවනාවක දවස් 7ක් භාවනා කරනවා. සතිය කියන්නේ මිනිත්තු කිව්ව සතියද කිව්වේ? නිවන මුල් කරගත්ත මාර්ගයේ පේන්න ඕනේ. ඒතර මේක අකුසලයේ කියලා පේන්න ඕනේ. ඊමේක ලෝක ධර්මයේ සාමාන්‍ය ධර්මයේ සාමාන්‍ය ධර්ම හැටියට පේන්න ඕනේ. මේක විමුක්ති ධර්මයේ ක්‍රියාවලිය කියලා පේන්න ඕනේ. හිතනකොට කියනකොට කරනකොට ඒ මොහොතේම අපිට ඕක තේරුණා නම් අන සතිය. එහෙනම් හීන ධර්ම හැටියට දැකනම ඒක කරන්නේ. පා කරලා මධ්‍යම ධර්ම හැටියට දැනගත්තා නම් ජීවිතේ පවත්වන්න අවශ්‍ය නිසා ඒ මට්ටමට ඒක මධ්‍යම වශයෙන් ගන්නවා. ප්‍රණීත ධර්ම හැටියට නිවන් දකින්න එක දැන් ඉස්මුද්‍රයෙන් අරගෙන. සෑදාවන්න කොට ඒකට මහන්සි වෙනවා. ඔය විදිහ කරගත්තා නම් සතිය. විනාඩි 5 භාවනා කරලා කමන්නේ සති භාවනාව එතන තියෙනවා. සතියගේ භාවනා කළා විදිහ කරන සති භාවනාව වෙනවා. යථාර්ථය දැනගන්න ඕනේ කියන්නේ. මේ ධර්ම පටිහාසම් තේරෙයි. මම කියා දෙන්න පුළුවන්. පැය 40 ගණන් 50 ගණන් තියෙන ධර්ම දේශනා පටි තියෙනවා. මුළු කටියම අහලා. කටිය පටන් ගන්නකොට මෙන්න මෙහෙම කියා තියෙනවා. මැද හරියදී මෙන්න මෙහෙම කියා තියෙන අවසානයේ මෙහෙම කියන පරස්පරයි. පුළුවන් නම් කියන්නේ පෙන්නන්න එක. දැන් ආන්න පටන් ගත්තොත් දේශනා කරපු කටි 30ක් විතර දැන් 30 ගණන් තියෙනවා. 35 විතර. ඒ 35 කරගෙන බැලුවොත් 35 ඉවර කරන්න ගියොත්
සෑදවල් දෙකේ මුළු දවස ගානේ ආවොත් මාස ගණන් කරලා ඉවර කරනවා. 40 ඒවා 40. එතරම්. ඒ ඔය පටිවිය ඔක්කොම අහලා. ඔබ වහන්සේ මේ මුල් කාලේ පටියක මෙන්න මෙහෙම කියා තියෙනවා. ඊට පස්සේ මෙහෙම කියා තියෙනවා. මොකද මේ පරස්පරත්තු? පුළුවන් නම් හොයන්න කියන්නේ. ඔය ලියා තියෙන මෑතේ ලියව පොත් තියෙනවා. මේ පිටුවල අනිත් පිටුවල වල පරස්පර 3-4ක් තියෙනවා. ලියා තියෙන මන්ද බුද්ධිකව උන්වන්ට වෙලා. ධර්ම පත්‍රිකා විදිහට දැන් අදත් සම්මුණා ඉතින් ඒක පටලවල ඔය පැටි ඉතින් කොහොමද පිළිගන්නේ? ආර්ය මාර්ගයේ තුන්වෙනියන්ගේ ඔව්. දුක්ඛ සමුදය. ඔව්. දුක්ඛ නිරෝධය. ආර්ය මාර්ගයේ තුන්වෙනි එක දුක්ඛ. දැන් අපිට කිව්වොත් චතුරාර්ය සත්‍ය ඇත්ත මොකක්ද කියන්නේ? දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම මාර්ගය. ඔන් චතුරාර්ය සත්‍ය. සිංහලෙන් කිව්වොත්. දේශනාවේ කියනවා. දුක දුක්ඛ සත්‍යයේද දුක්ඛ සත්‍යයේ දුක්ඛද? යමක ප්‍රකාරනේ ප්‍රශ්නේ අහලා විසඳනවා. දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය නොවේ. වේ දුක්ඛ නොවේ. දැන් අපි කියනවා පළවෙනි සත්‍යය මොකක්ද? දුක. චතුරාර්ය සත්‍ය වෙන්නේ දුක නැති කිරීම. දුක නැති කරන්න මොකද කරන්න කිව්වේ? ආස්වාදය නැති කරන්නේ කිව්වේ. දුක නැති කරන්නේ කොහොමද? දුක නිරෝධය යවම දුක නැති කියන දුක නිරෝධය කියන. හටගතක මේ කුණු කයිද දුක නැති කරන්න ක්‍රමයක් තියෙනවා. මේකට උරු වෙන්නේ මේකට ඵල දෙන්නේ. යෝදාස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ වටිනිසග්ගෝ මුක්තිය අනාලය. දුක නිරෝධය වෙන්න. මේ තෘෂ්ණාවෙන් යම් කිසි ආකාරයක අත්තරීමක් ඇද්ද? ත්‍යාගයක්, සිරි නොගැන්මක්, විදීමක්, නොයල්මක් ඇද්ද? ඕකයි දුක නිරෝධය. දුක නැති කිරීම කියන්නේ තෘෂ්ණාව නැති කිරීම. ආසාව නැති කිරීම. නමුත් අපිට කියන්නේ දුක නැති කිරීම. දුක නැති කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒක සම්මතියවත් ඒක කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ ලෝකේ උපන් සත්‍යයේ දුක. දුක නැති කරන්න පුළුවන් කමක් තියෙනවා ජීවිතය තුළ. බුදු ගන්නහතේ නිවන වෙන්නන්නේ නැහැ. එතන ඊට හරියට වෙන්නනවා. දුක නැති කරේ ඉන්න දෙයක් තියෙනවා. ඒක අවස්ථාවේ උදාහරණයක් ගොම පොඩ්ඩක් නිය පිටරනේ කියනවා. මහන්නේ වෙන්නේ මේ නිය පිටකට ගොම ටික තරම්වත්. දුක නැතුව ඉන්න දෙයක් මේ ලෝකේ නෑ. එහෙම දෙයක් තියෙනවා තථාගතතුන් ලෝකේ පහළ වෙන්නේ නිවන පෙන්නන්නේ. ලෝක සත්‍යයට දෙන්න ඉන්න කියන. ඉන් දුක නැති කියලා ඉන්න දෙයක් නේද හොයන්නේ? දුක නිරෝධි. කොහෙද ටිකක් යථාර්ථය තියෙන්නේ? මෙහරි මුලාවටපත් වෙන්නේ දැන්. අද නිගණ්ඨ පැවැත්ම අදත් ඉන්දියාවේ තියෙනවනේ. ඔව්. ඒකින්ද ඉන්දියාව තමයි මූලික කියලා සමහරවිට හදලා. ඒ වටින් ගා ගැඹුරු වැත්තා. අපි දැන් මේ ලංකාවේ නිගණ්ඨ ඒ වගේ කිරිනිකන්ට ඉඳලා ඒකයි. නිගණ්ඨ ධර්මයත් එක්ක සම්බන්ධයෙන් තමයි ඔය වැඩ දුන්නේ. දැනටත් අදත් ඉතින් ඉන්නවනේ නිගණ්ඨ කරපු. ඒකයි. දැන් තෘෂ්ණාව කියන්නේ අපි ડોක්ටර් ප්‍රශ්නයක් තිබුණා. ඒකනේ විශේෂයෙන් ප්‍රශ්නේ තිබුණා. දැන් අපි කියමු මෙහෙම දෙයක්. යම් කිසි දෙයකට අපි ඇලෙන්නේ බැඳෙන්නේ. ඒක ආස්වාදයක් දෙන හින්දා. අපි තෘෂ්ණාව කිව්වේ ඕකට. දැන් අපිට මේ වෙලාවේ උෂ්ණ මේ ෆෑන් එක එනේ හුලකට අපි ආසයි. ඒක අපි ආස්වාදයක් දෙනවා. අපිට අධික සීතල නම් මේ වෙලාව. මේ ෆෑන් එක තමයි අපි ආස්වාදයක් දෙනවා. දෙන්නේ නැහැ. එහෙනම් සීතලට අපිට ආස්වාද දීලා. අපිට හුඟා සීතල වෙලාවල. උෂ්ණය හරි සුවයි. උෂ්ණ වෙලාවට සීතල සුවයි. දැන් සීතලේ ආස්වාද කියන උෂ්ණේ ආස්වාද. නැත්නම් අපි ළඟ තිබුණ අසමතුලිතතාවය. අපි ළඟ විසම භාවයක් හටගත්තා. අසමතාවය. අපි ළඟ සමතුලිත වුණා නේ. සීතල දුවත් නැහැ උෂ්ණ දුවත් නැහැ නේද? එහෙනම් අපි කන්හා කරන්නේ. අපි අසමතුලිතතාවය නිකන්. කොහොමද අසමතුලිතතාවයක් අපිට කොට නැගී? අපි හිතමු මෙහෙම දෙයක්. අපි දන්නේ නැහැ. යම් කිසි දෙයක වටිනාකම. මුදල් තියෙනවා. රජේ කැන්සල් කරලා වටිනාකම. ඒ වාක් අපි අහලවත් නැහැ. දන්නේ නැහැ. දැන් කවුරු හරි අපි මොකක් හරි කියාට පස්සේ මොකද කරන්නේ? මිනිස්සු අර සල්ලි අපිට දෙනවා. හරි සන්තෝෂයෙන් ගන්නවා. දැන් මට මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා දැන් අපි හිතාගෙන ඉන්නේ. කවුරු හරි උද්දර ගන්න හැදුවොත් ඒ උස්සගෙන හරි කියලා හොරි හංගගෙන හරි බේර ගන්නවා. තෘෂ්ණාවෙන් බැඳිලා. දැන් තව තවත් ඉදිරියට අපි ගන්නත් හදනවා. පස්සේ ආරංචි වෙනවා. ඒවම අවලංගු කරගන්න. දැන් මොකක් වෙයි?
තව තෘෂ්ණාවෙන් බැඳී. එන තෘෂ්ණාවෙන් බැඳෙන්න හේතුව අවිද්‍යාවේ නිගමනයේ නේ. එන අවිද්‍යාවේ නිගමනයේ මානසිකත්වයෙන් යමක් ගොඩ නැගුවා. ඒකේ විද්‍යාවක් ගොඩ නැගී. එන හීන මානසිකත්වයේ යමක් ගොඩ නැගෙනවා. ඒක අසමතුලිතව ගොඩ නැගෙනවා. අසමතුලිතව ගොඩ නැගුණාම ඒක සමතුලිත බවටපත් කරන්න ඒකට අනුභාවය දෙනකොට ආස්වාදය දැනෙනවා. අන්නේ ආස්වාදයේ තෘෂ්ණාවෙන් ඇලෙනවා. දැන් තෘෂ්ණාවෙන් ඇලෙනවා කිව්වහම ලෝකේ තෘෂ්ණාව කියලා දෙයක් තිබිලා තියෙනවද අපි ගොඩනගලා තිබිලාද? අපි ගොඩනගාකට මුලාව නිසා තෘෂ්ණාව හැදිලා තියෙනවා. ඒ මුලාවෙන් අපි අද විදිහට සමතුලිත වෙනවා කියන්නේ සමාධියටපත් වෙනවා. සමාධිය නැගුණොත් එහෙම අර තෘෂ්ණාව තියෙන්නේ කොහෙද? සමතුලිතයි. එන බුදුරණාහි මහණෙනි සමාධිය වඩාව. සමාධිය වැඩි කෙනා යථාභූතව දකින්නවා කියන කාටේ නෞද්‍ය කරන්න දෙයක් නෑ. සමාධිය වඩන්න. මේ යථාර්ථයේ අපිට තෘෂ්ණාව කියන එක තේරුම් ගන්න. සමාධිය වල ධානයට ඉන්න ඕනේ. ධානයට ආපුවාම සමතුලිතයි. සමතුලිත වුණාට පස්සේ යකෝ මෙච්චර කල් මේ අය මනවල රූප කියන මොනවද ගත්තේ? ඒ ආස්වාදයේ කොහෙද? ඉස් පුස්තකයක නේ. මනවල શબ્ද කියලා හරි ආසාවෙන් ගත්තා ඒ කාලේ. දැන් කොහේ? දැන් එහෙම එකක් ඉන්නේ නැහැ. මනවල ගන්ධ රස ස්පර්ශ කියන ඒ පස්සේ දීවා. හරි ආස්වාදී. කොහෙද ආස්වාදයක් කියන්නේ? ඒව අරමුණු විතරක්. අල්ලන්න වටන දෙයක් නැහැ නේ. දැන් මම ඔබට තව දෙයක් කියන්නේ. යම් කිසි තරුණයෙක් හෝ යම් කෙනෙකුට සාග ආස්වාදී ලොකු දෙයක් හැටියට පේනවා. ඒ වගේම තරුණිය හම්බ වෙනවා. අර ආස්වාදී මත වෙලා එනවා. අතුරු කරන්නේ විදිහට හිතෙනවා. දැන් විතමු අම්මයි තාත්තයි වමනක් ගියා. අවුරුදු 18ක විතර ළමයි පිළි ළමයි ගෙදර ඉන්නවා. අවුරුදු 16ක විතර නංගි කෙනෙකු ගෙදර ඉන්නවා. පුතේ අපි ගිහිල්ලා ඉන්නම් අදින්න හම්බෙන්නේ නැහැ. පුළුවන් වුණොත් එන්නේ. නංගි ගාලාගෙන හිටහම පොඩ්ඩක් ඉඳලා ඉන්න අපි පුළුවන් වුණොත් එන්න. දැන් ප්‍රශ්නයක් ඇති වෙයි. නංගි ගෙදර හැ අයියාත් ගෙදර. අල්ලපු ඇටි ළමයි කියන්නේ. අර නංගි කෙනෙක් නෙමෙයි. අපිට අද ගමනක් යන්න තියෙනවා. උඹලා දෙන එක ගිටේලා ඉඳලා මේ දෙන්න. දැන් මොකක්ද කියන්නේ? වෙනස ඇති වෙන්නේ නැහැ. ඒ මොකෙද වෙනසක් ආ? මේ වගේ සහෝදරි. ඒකම වැටලා ආවට සහෝදර හැංගීම ඇරෙන්න. සාග හැංගීමක් අහු වෙනවා. බුදුරණන් වහන්සේ මේ නිසා වෙන්නනවා. යථාර්ථයේ ආශේවිත භාවිත බහුලීකృత කරන්නේ. අතුරු කරන්න භාවිත කරන්න ඕපර අතුරු කරන්න. අන්න යථාර්ථයේ අතුරු කරගෙන යනකොට මගේ සහෝදරි කියන එක හැංගීමට ආවා වගේ. මේක අනිත්‍යයි දුක්ඛයි නැත්නම් අසාරයි. අල්ලන්න හරයක් නෑ. ඔය අදහස වෙන්නට පස්සේ අර කිවිත පංචකාම සම්පත්තිය කිව්වේ කිස් පුස්සා කියලා වැඩිද? මුත්‍යෙන් කිසිදු. එදාට කියන්නේ ඔය කියන තුන අවිපරයි. සමහරවිට විසමසත් වෙන තියලා ගියා. ඊට අදහස් මොනවද? සමාදාහත් මිසක් විසම අදහස් එන්නේ නැහැ. සමාදාහකින් නැගෙන්නේ මොකද්ද? පූර්ණ වෙච්ච දෙයක් නැගෙනවා නේද? පූර්ණ දෙයක් නැගෙනවා. එහෙනම් පූර්ණ වෙච්ච වැයතුන තුර පූර්ණයක් ලැබුණාම බ්‍රහ්මත්වයක් ලැබෙනවා. ඒක අසාග දේශ දෙකෙන් වෙන්නේ ඒක. තවත් එහාට ගියොත් ඒකත් අනිත්‍ය දුක අනාත්මයෙන් දැක්කොත්. අසාරයි කියලා කිසි ලෝකෙම අසාරයි කියුවොත්. උප්පත්තිය ගන්න පැයතුන જાතිය කිස්සෙක් නෑ. අනිදාට ಜಾති ප්‍රශ්න ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන වගේ ඔක්කොම නිරෝධයි. ඉතින් පස්සේ දුකෙන් නිදහස්. ඒක තමයි උත්තරීතර ඵලය. ගැඹුරු නෑ. හරිම දෙයි. තෝරලා දුන්නාට පස්සේ හරි දෙයි. නම් දැනගන්න ඕනේ ඔයගේ වැදගත් නැති. මේ ડોක්ටර් පටිඝාගෙන අහන්න දිනන අපේ මහත්තයලා තියෙනවා. හැකිතරම් අහන්න. අහන්න තුනේ ගන්න බෑ. මොකද මේ කාලේ හැංගිලා තියෙන්නේ. පුළුවන් තරම් ආහාර හොඳට විවර්ධනය කරන්න. වටිනාකම කියන්න බෑ අතීතය. දැන් මේ තියෙන රෝගය නවීන විද්‍යාවට අහු වෙන්නේ චිකිත්සාවට ආවෙන්නේ නෙමෙයි බටහිර විද්‍යාවට චිකිත්සාවට අනුකූල කරගත්ත ගැනීමක් තියෙනවා. ලේ පිළිබඳව, අප පිළිබඳව, මස් පිළිබඳව, ඇට පිළිබඳව
මේ ආදි වශයෙන් තිබෙනා වූ අපේ චිකිත්සාටක ඉගෙනීම. උසස්ම ડોක්ටර් කෙනෙක් ගන්නෙත් ඒකේ අර මේ ගෞරවපාලියට ගියාම ඒකේ කොටසක් දෙනවා වගේ කන විතරක් දෙනවා ඇඟ කෙනෙකුට. නාහය විතරක් කෙනෙකුට, ඇහැ විතරක් කෙනෙකුට. අන්තිම කෙනෙක් වෙන්නේ එහෙමයි. ඉන්නේ හදන්නේ නැහැ. හැබැයි ඇහි රෝගී හට ගන්න උනම බඩේ අමාරුයි. දැන් හොයන්නේ කොහොමද? අක්ෂේ චිකිත්සාව පමණක් දැනගත්ත කෙනා. ඒකට බඩේ අමාරු පිළිබඳ දැක්ක නැහැ. ඒක ගැන ඉගෙන ගත්තේ නැහැ. මේ අමාරුව මෙහෙම හටගත්තාම මේක වෙන්නේ කියලා දැනගන්නත් බැරි වෙනවා. ඊට පස්සේ අපිට එන්නේ විකෘති තීරණයක් ගන්න. සමහරවිට මිදෙකව වේත් කරනවා මිසක් අපි එහි හැට යන්නේ නැහැ. දැන් මේ කකුල එක්ස්රේ කරලා බලනකොට ඇතුලේ පුංචි ගෙඩියක් තියෙනවා. ඉදිවිලා හොදට. ඒතර බලපුවාම මේ පැත්තෙන් සීනිත් වැඩි. බොහෝ වැඩි වෙලා අවුලු තියෙනවා. දැන් ඉගෙන ගත්ත ශාස්ත්‍රයන් වලුවත් එහෙම දැන් ඉතින් විස බීජකුත් ඇතුළේලා තියෙනවා කියලා කිව්වා ඒ විස බීජ හැටි කියනවා. ඉදි වුණොත් ඒ දිව වහින්නේ නැහැ. ඒකෙන් ඒක තමයි කුණු වෙලා ඉතින් මට කුණු වෙලා දී වෙන පටන් ගන්නවා. දැන් මේ කාරණා ඔක්කොම මට තියෙනවා කියලායි ආරම්භ කළේ. ඊට පස්සේ එක්ස්රේ කරලා බලුණා ගෙඩිය පස්සේ බැලුවා. පුංචි ගෙඩියකුත් ඉඳලා තියෙනවා. පළලයි වුණාට පස්සේ බෝතල් දෙකක් විතර ඉස්සෙල්ලා දාලා ඔජස ගියා. තව තියෙනවා බලන්න දෙවියන් දාස ඔපරේෂන් කළා ඉතින් අනිත් සැරේ ආයෙ මේ වස්තුව හරහට බලලා පැත්ත බැලුවා අනිත් සැරේ එකක් තුනක් පල්ලෙන් දැරි පැත්තට බැලුවා කීපයක්. තව බෝතල් තුනක් විතර ඇරියා. එයිදි මේ ගෙඩියක් වෙලා මේ જાතිය මෙතන මෙහෙව කුණු වෙලා කුණු ගොඩක් ගියා නම් ආයෙ මේ කකුල ඉතුරු කරන්න බෑ. very serious කියවා කකුල. අපේ ડોક્ટર විරසිකරා කියලා ඒ තමයි කියලා පටන් ගත්තේ ඒක හිතවත් ආම්දුරයි කකුල ගන්න කියන්න බෑ කපන්න වෙයි දැන් තියෙන දත්තේ ඒක very serious කියලා කිව්වේ හැබැයි ඉතින් අන්තිමට බලනකොට මම පුදුම සිද්ධියක් වුණා අර බෝතල් පහ ගියා හැරව කඳුලක්වත් ඉස්ම මහත්වයක්වත් ඊට පස්සේ නෑ තුන්වෙනි දවසේ සුවාලේ බලනකොට තනියම හතු මාස් ටික තියෙනවා දැන් මාස් කුණු වෙලත් නෑ අර කිව්වේ විදියට අර විස බීජයකට තියෙන ප්‍රශ්නේත් නෑ දවසට ආනේ උල බලනවා ඒතකොට ඒකේ රෝග ලක්ෂණ තමයි උල තියෙන්නේ උල ඇත්තම නෑ නෝමල් එතන ඒතකොට සීනියර් වල උනා එක්කවන්න නැත්නම් වෙනත් දාන්න ඒ කියන්නේ 650ක් වෙන ඒ විද්‍යානෝ කියන්නේ 350 වෙන තියෙනවා 650 වෙනවා මම කතා කරගෙන ඉන්නවා ඒක දවසක් බලනකොට එල් වෙලා බින්දුවට ගිහිල්ලා කතා කරන්නේ කොහොමවලින් කොහොමද ගිහිල්ලාද දැන් මෙයයි කතා කරගෙන ඉන්නවා ඒලා බැලුව බලපු ගමන් මිච්චිලතු පැනලා දුවලා ඉන්න ඩිස්කෝස් කියන ග්ලූකෝස් මේ බලවත් හතරක් ගෙනහලා ඉතින් ඉන්ජෙක්ෂන් කට් එක හදලා ටක් ගාලා විද්‍යාවට විදලා ඉවරයි මම කිව්වා මම කීයක් තියුණාද මම කාලක් කොහොමද කියන ඒක වෙලා තියෙන්නේ බින්දුවට ගිහින් කියේ මම බින්දුවට ගිහිල්ලා ඉන්න කතා කරලා ඉන්න පුළුවන්ද කියලා අපි ඉගෙන ඉන්නේ නැහැ බෑ මම කියන්නේ ඩබල් කොහොමද කියලා දාගන්න ඔකට කිව්වා කියන්නේ නැහැ ඉතින් මේවා තෝරන්න බෑ සමාධි වැඩි වූ හිතක ඇති වෙන වෙනසක් ක්‍රියාකාරීත්වය ඒ අනුව ඇති වෙනා වූ කායික විපර්යාසයෙන් සාමාන්‍ය කෙනෙක්ගේ තිබෙනා වූ ක්‍රමෙන් තෝරා ගන්න බෑ දැන් මේකට කිසිම හේතු වෙන්නන්න බෑ ඒ කියන හේතු වල ඵලෙ නෑ මෙතන හැබැයි මම දන්නවා ඒක කරා වෙන එකක් තිබුණේ ඕකේ මුල තියෙන්නේ ඵලෙ බඩ වැඩි කොටස මහා බඩ වලත් එක සම්බන්ධ වෙනවා ඒකෙන් හටගත්ත දෙයක වැහිමක් තිබුණා කාලයක් තියෙනවා බඩ වලේ ක්‍රියාකාරීත්වයේ විද්‍යාව කියන්නේ අසුචි කවදාව අපද්‍රව්‍ය කවදාව ඔච්චරයි මහා බඩ වල මහා බඩ වලේ ක්‍රියාකාරීත්වය ඊට වඩා වෙන ක්‍රමයක් තියෙනවා සමාධියේ ඒකට අවශ්‍ය සමාධිය වෙනවා හැම ඉන්ද්‍රියගේ ක්‍රියාකාරීත්වය ඔක්කොම විග්‍රහ වෙනවා ඒක බලන නුවණක් පහළ වෙනවා ඒකට දකින්න මේ බඩේ ක්‍රියාකාරීත්වය මොකක්ද මේකේ සිද්ධ වෙන තැන තියෙන මොකද හරියට මේක තියෙන්නේ මුළු ශරීරයම සුද්ධ කරන උපකරණයක්. මේ ශරීරයේ බඩවැලට සම්බන්ධ තිබියෝ සියලුම ඉන්ද්‍රියන්ට සම්බන්ධ වන්නා වූ අපද්‍රව්‍ය ගෙනින්න. ඒ ස්ථානයේ ජල කොටසක් ගෙනියන්න මාර්ගයක් තියෙනවා. මහ බඩවැලේ ඉඳලා. මහ බඩවැල ඇතුලේ නිරෝගීන සුද්ධන. ඒකෙන් අර සුද්ධ දියරයක් පිට කරනවා. ඒක යවලා ඉඳන් අපද්‍රව්‍ය ඔක්කොම අර ඉන්ද්‍රියන්ගේ ඇදලා ගන්නවා. බඩවැල තුලට ඒක තියාගෙන ආයි සුද්ධ දියරයක් යවලා පිළිදිලා ඒකෙන් ඉතින් ආයි කියලා අපතාවගේ අරන්නේ
ඉතින් යම් ශෛලියක පිටන අපද්‍රව්‍යයක් තියෙනවා. ඒක පිට කරන ක්‍රම කීපයක් තියෙනවා. සියුම් කරන කාසස් පාසස් වායුවට ගෙනින් පිට කරනවා. සියල්ල ඒකෙන්නේ. දාඩිය වලින් කොටසක් පිට කරනවා. ඒක ඒක කරන හැටි තව එකකින් කරනවා. මුත්‍රා වලින් කොටසක් යවනවා. ඒක තව එකකින් කරනවා. මල පහ වලින් කොටසක් යවනවා. ඒක තව එකකින් කරනවා. මගේ තිබෙනේ මල පහ වලින් කරන කොටස මේ ආන්ති ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රිය කොටස. අක්‍රීය වෙනවා. ඒකට වෙන හේතුවක් තිබුණා. මම ගණන් ගත්තේත් නැහැ. කිනිබෙරි තියෙනවා. ඔක මොනවා හරි කරගන්න බැරියද? නමුත් ඒකට කාලෙ පැන්න මේ පැත්ත වැඩි වුණා. මෙන්න මේකේ හරකට අවතරවි තමයි වහින පටන් ගෙන කිව්වොත් ඒක. අර බෝතල් ගන්න ගියේ මෙහි නැති විච්චදී. ඔතන කුණු වෙච්ච එක නෙමෙයි. ඒතර මොකද වෙන්නේ? අවතරවි ශෛලියකට ඇතුල් වෙනවා. ශෛලියේ ජීව ශක්තිය ක්‍රියාත්මක කරන්න බැහැ. සීනි තමයි ශක්තිය නිපදවන්නේ. ඒක ශෛලියේ ශක්තිය නිපදවන්න අක්‍රිය වුණොත් දුර්වල වුණොත් සීනි ප්‍රතික්ෂේප කරලා ඒකට අපහු දෙනවා. ඒකට සීනි හැදෙනවා. අරක නිරෝගී වුණා නම් ඒක නේදලා ගන්න. ඉන්සියුලින් වලින් කරන්නේ. ආපහු ප්‍රතික්ෂේප කරු බලහත්කාරයෙන් අතුල් කරන්නේ. තව ටික කාලයක් ඒක නෙවෙයි. තවදුරටත් ශෛල අපතර වලින් පිරුණොත් එහෙම. ඒකේ ප්‍රතික්ෂේප කරගම ඉන්සියුලින් වැඩ කරන්නේ තව වැඩි කරන්නේ. අන්තිමට ඉන්සියුලින් වලින් ක්‍රියාත්මක කරලා බැරි වෙච්චා කියන කරේ. අගිර කරන දෙයක් නෑ අන්තිමට. ඉතින් කියන්නේ ජීවිතය උත්සාහ නෙලා මෙහෙම වුණා කියලා. ඔන්නේ අපතරවේ දැන්පත් වුණා. ඒ ශෛලී ජීව ශක්තිය ක්‍රියාත්මක වෙන්න බැරි වෙලා කාලයක් යනකොට. ශරීරයේ ඊට පස්සේ මොකද වෙන්නේ? හටගත් තුවාලයක් තිබුණොත් ඒක කුණු වෙන්න පටන් ගන්නවා. මොකද ශරීර අපතරවෙලින් පිළිලා නිසා. ඔන්නේ මහ බඩ වැලේ සම්පූර්ණ ක්‍රියාවලියදී. මහ බඩේ සම්පූර්ණ නිරෝගී කරන්න පුළුවන්. අර මුළු ඇගේ තියෙන අපතරවෙලි කියන ශරීර නිරෝගී කරනවා. ඊට පස්සේ සීනි පාලනයක් තියෙනවා ඔක්කොම තියෙනවා. නිරෝගී අරගන්න විශේෂ කොටසක් තියෙනවා මහ බඩ වැලේ. ඕක බලන්නේ ඒක යම් කිසි අපද්‍රව්‍යයක් තිබුණොත් ඒක මොකක්ද නැත්නම් මහ බඩ වල අක්‍රියයි නැట్లా කියන කපල දාන්න. කපල පොට්ටක් ඉන්න උදාවලට පැත්තකට දාන්න. මහ බඩේ නිතියාවදී නැත්නම් අවුරුදු 5ක් යනකොට මිනිහා නිකන් මැරලා යනවා. නමුත් ඕක ඔය ඉන්දියාවට අහු වෙලා නැහැ මොකද කරන්නේ? ડોක්ටර්ට වැඩ වෙන වෙන්නේ මං කියන්නේ. ඔය ක්‍රමේ නේද? මොනවා කරන්නේ? විද්‍යාව කිව්වට ඒක එක අතුවාරු තියෙනවා. ඒක නාල්කයි කියනවා නෙමෙයි. ඇක්සිඩන්ට් එකක් වුණා. ශරීරේ වින අපදාවක් තිබුණා. ඒ රාජ්‍යයක් මේ ඔපරේෂන් එකක් කරලා හරි හදන්න වුණා. බොහොම වට්ට. ඒක යම් කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා ගිහිල්ලා ආවේ. ඒක වටිනවා. ශරීරයේ ස්වභාවික නැති අපි විස බීජයක් ඇතුළට තිබුණා. ඒක සුද්ධ කරන්න වටිනවා. ඒකත් තව ටිකක් හුඟක් වටිනා දේවල් තියෙනවා. නමුත් නිදාන්ගත රෝගයක් නිසා හටගත්ත රෝගයක් තියෙනවා හොයන්න බෑ. රෝග ලක්ෂණ දෙකක් කරලා ඉඳලා රෝග මූලිය හොයන්න. ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයුර්වේදයේ මුලදී ඔක්කොම තිබුණා. නැත්නම් ආයුර්වේදයේ නැස්තාවශේෂ කියලා එකයි ඇති තියෙන්නේ. නැස්තාවශේෂ කියන්නේ ඉතුරු වෙච්ච නැට්ට කියන එක. කතා නැහැ. නකුල විතරක් තියෙනවා. ඒක තමයි නැස්තාවශේෂ කියන්නේ. ගුරු මුටි තියාගෙන ඒ කාලේ කෙනා විද්‍යාව නැතිලා ගිහිල්ලා ඉතුරු වෙච්ච ටික යන්තම් ඔය මේ යක්කලා ආයුර්වේදයේ වගේ වෙන්නේ වේද මහතුරු එකතු කරලා ලංකාවේ හැමතැනම පිට පුත් එකතු කරලා ඉතින් දන් දක්ෂා එකතු කරලා ඉතින් ගිනාපු අත්හදාවල ඉතාල මෑතකේ තමයි දැන් මේ ආයුර්වේදයේ පොඩ්ඩක් ඔය කරගෙන තියෙන්නේ. නමුත් ඔය කරන්න බෑ. ඒකට ඉසි වාසන ඕනක් තියෙනවා. ඉසි නොනකින් තමයි ආයුර්වේදය මත කරන්නේ. යථාර්ථයෙන්ම වේත් හොයන්නේ. වේත් වල නම් හදාගන්න නම් හොයන හැටි, ඉඳ හැදෙන හැටි. ඒකට වෙනම තියෙනවා ඥානය. ද්‍රව්‍ය පදාර්ථ ඥානය කියලා. ඒක යෝගීන් කරන්නේ. දැන් ඒ නිසා ඉස්සර පුස්කොළ පොතක් ලියන්නේ යෝගී නවුන වල කරේ දාගෙන වේදෙන් සිවුරටක් වගේ දාගෙන කොණ්ඩේ ඉස්සරහම වැදලා දැන් එහෙම එකක් තමයි අද ලාංඡනයේ තියෙන්නේ ආයුර්වේදයේ. ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? එයා ධානලාභී යෝගිය කියලා අර ඉසිවරේක් හැටියට ඒ නෝන වතු කරේනේ එයා තමයි මේ දුන්නේ. ඒ ටික තමයි එයාගේ ඉගෙන ගත්ත ඒවා එයාගේ ඉගෙන ගත්ත ඒවා තමයි පස්සේ කට්ටිය ගත්තා. ඒ ඉසිවරයාගේ තමයි මේක අහගත්තේ. ඒතර අනික් කෙනාත් කියනවා ඒක. ඒතර ස්වාමීන් අරයා කොහොමද දන්නේ? ඌ වන්නේ මයින්නේ ගත්තේ. ඌ ගත්තමයි. ඌ ගත්තා. එයා තමයි ඌ ගත්තා. ඒ උගත තියෙන්නේ ඉරිසිවරයාගේ වහලේ හේවකින් උගත. මොකද උගත් කිව්වම තමයි මහා ලොකුට හලකන. උගත් නම් හරි. දැන උගත් කියන්නේ දෙකක්. ඉරිසිවරයා දැනගත්තා. එයාගේ සේවකයා ඌ ගත්තා. දැනගත්ත කෙනා හරි වටිනවා. එයාට හවට්ටන්නත් බෑ.
එයාට රෝග මූලයේ සියල්ලම දකින්න. ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔයගේ නුවණ වඩා ගන්න. ඔකිට අපිට නොපෙන්නේ පැති පේන්න පටන් ගන්නවා. අපි කරන හැම වැඩකටම විශාල රුකුලක් වෙනවා. ලෞකික වේවා, අපි සැකී ආරක්ෂා වේවා, ගෙදර කටයුතු වේවා කරන වැඩකදී. හොඳ තීක්ෂණ නුවණකින් යථාර්ථය දැනගෙන කටයුතු කරන්න හැකියාවල් ලැබෙනවා. මේක විශේෂයි. මේ බුදුදහමේ අගේ කෙලවරක් නෑ විදිහට බලනකොට. බුද්ධහම මිසක් ඕක නගා ගන්න මේ සමාජයේ බෑ. ඔය සමාජයේ හේතුඵල න්‍යායයන් දැකලා මේ සමාජයේ ඉඳගෙන හිත පාලනය කරන්න පුළුවන්. යථාභූතය ලබන්න පුළුවන්. ඒ තුලින් සමාධිය ලබන්න පුළුවන් එක ක්‍රමයේ බුද්ධහම. යෝගී ක්‍රම තියෙනවා. ඒවට මේ සමාජය කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ අරන්නේ සුක්මුල් වලට යනවා. මහා හිමාලය වෙන කඳු වලට ගිහිලා කැලෑ වලට ගිහිලා මිනිස් පුට්ටක් වෙන්නේ නැතිව අලපලා කාගෙන ඒවයි ජීවත් වෙලා එහෙම ජීවිතය ගත කරලා මේගොල්ලෝ ධ්‍යාන ලබාගෙන. ඒගොල්ලෝ එළියටවත් එන්නේ නැහැ. මේ එළියට එන්නේ නැත්තේ අවතර ධ්‍යාන පිටේනවා. නම් මේ යථාර්ථයේ බුදුදහම තුල මේ සමාජයේ ඉඳලා එකට ඉඳගෙන අපි සැමියන් වශයෙන් ජීවත් වෙලා ඉඳගෙන ඒක වාදකයක් වෙන්නේ මේ ප්‍රඥාව. ඒක විශේෂයි. ඒකයි වහලා තියෙන නිසා විතර කල් බැරි වෙන්නේ නමුත් දැන් හැරලා ඉවරයි. මම මල හැරලා ඉවරයි. දැනුවත් වෙච්ච අය ඉන්නවා. දේශනා තියෙනවා. ආගත්තාම දිහේට කොච්චර කාලයක් හරි ඔය ටික ඇති තවත් ඥානවන්තයෙකුට මන් නැතත් මොකද වෙලා ගන්න.